ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි 13 වන ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය පිළිබඳව සාකච්ඡා කරමු. මේ විෂයේ මීට පෙර 13 වන ශ්‍රේණියේ 10 නිපුණතාව අපි සාකච්ඡා කරනු ලැබුවා. එහි 10.3 10.4 10.5 නිපුණතා මට්ටම් අපි සාකච්ඡා කරා. එනම් HTML ගැන සාකච්ඡා කරා ඒකම CSS විෂය එකකය සාකච්ඡා කරනු ලැබුවා. දැන් අපි ඊළඟ විෂය එකකයේ දිහා බලමු. අපි 10.6 නිපුණතා මට්ටම ගැන සාකච්ඡා කරමු. මෙහි වෙබ් පිටු නිර්මාණයට සම්පාදන මෙවන මේ කියන්නේ authoring tool භාවිත කරනවා. authoring tool එකක් භාවිත කරන හැටි තමයි අපි මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ. මෙම authoring tool අපිට අන්තර්ජාලයේ බහුලව දකින්න ලැබෙනවා. එහෙත් නොමිලේ අපිට භාගත කිරීමක් සිදු කරන්න පුළුවන් authoring tool එකක් වෙන්නේ මේ Blue Griffin කියන මෘදුකාංගයයි. මෙය HTML5 කේතයන් අපිට ලියන්න පුළුවන් මේ authoring tool යටතේ. ඒ නිසා අපි මෙය භාවිත කරන්න හැටි බලමු. මේ පළමුවෙන්ම භාගත කිරීමට ඔබට සෙවුම් යන්ත්‍රයක Blue Griffin 1.72 යයි ලියා ඔබට සෙවුම් යන්ත්‍රයෙන් සොයා ගන්න පුළුවන්. ඉන් අනතුරු මේ වගේ පිටුවකට පැමිණෙනවා. එහිදී අපිට පුළුවන් මෙහි තිබෙන ඩවුන්ලෝඩ් යටතේ එම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්න. එසේ ස්ථාපනය කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක කරන විට මේ වගේ මෙනු එකක් ලැබෙනවා. එහි ඔබට පුළුවන් එහි දැක්වෙන create a new page කියන icon එක යටතේ අලුතෙන් පිටුවක් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මෙන්න මෙතන තියෙන more option කියන මේ කුඩා ඊතලය එබුව විට ඔබට බලන්න පුළුවන් more option යන තිරය අපිට ලැබෙනවා. ඒ ක්‍රියාත්මක කර විට අපිට පුළුවන් මෙන්න මෙවැනි අපිට තිරයක් ලැබෙනවා. මෙහිදී ඔබට බලා ගන්න පුළුවන් HTML 4 ඒ වගේම HTML 5 සහ වෙනත් වර්ගවල අපිට පිටු සකස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ මේ පාඩමේදී HTML5 යටතේ වැඩසටහන සකස් කිරීමයි, වෙබ් අඩවිය සකස් කිරීමයි. ඒ නිසා ඔබට පුළුවන් මේ HTML5 තෝරගන්න. ඒ වගේම තවත් තෝරා ගැනීමක් සිදු කළ යුතු වෙනවා. අපි සිංහල එහෙම නැත්නම් දෙමළ වෙබ් පිටුවක් නිර්මාණය කරනවා නම් අපි මෙන්න මෙතන තිබෙන Unicode වර්ගය තෝරාගත යුතු වෙනවා. අපි බැලුවොත් මෙන්න මේ ආකාරයෙන් මෙතන මෙහි හිස මත ක්ලික් කරාම ඔබට පුළුවන් Unicode UTF-16 කියන මේම වර්ගය තෝරගත්තොත් තමයි වඩා හොඳින් ඔබට මේම සිංහල සහ දෙමළ වැනි ටෙක්ස්ට් අපිට ලියන්න පුළුවන් වෙන්නේ. මෙහිදී අපි විවෘත කරන ලද අලුත් ගොනුව අපි තැන්පත් කරගන්න පුළුවන් පරිගණකේ අපිට සේව් කරගන්න පුළුවන්. ඒ සේව් කරලා අපේ ගොනුවක ගොනු එකතුවක අපිට තැන්පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙම authoring tool යටතේ හදන පිටුවල පසුබිම් වර්ණය අපිට මේ ආකාරයෙන් වෙනස් කරන්න පුළුවන් මේම මෘදුකාංගය යටතේ. ඒ වගේම අපිට පුළුවන් වෙනවා පිටුවකට වගුවක් එකතු කරගන්න. ඒ වගේම වගුවකට පින්තූරයක් එකතු කරගන්න. මේ යටතේ අපිට පුළුවන් අපේ වෙබ් අඩවියේ අපි සදන
මෘදුකාංගයේ මෙම වෙබ් අඩවියේ මේ මෘදුකාංගයේ සමගින් පිටු අතර සම්බන්ධතා හදන්න. ඒ කියන්නේ ලින්ක් හදන්න පුළුවන්. ඒ වගේම අපි මේ මෘදුකාංගය සමග එක උදාහරණයක් කරලා බලමු. මේ උදාහරණය අපි ක්‍රියාත්මක කරලා බලමු. මේ තිබෙන පේලිය අපි ගත්තොත් ගුරුගෙදර এডুকেෂන් channel මේ පේලිය ගත්තොත් අපිට මේ පේලිය H1 යටතට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනින් මේ විදිහට තෝරගන්න පුළුවන්. අපි එම ටෙක්ස්ට් එක අපි තෝරලා H1 තේරුවොත් ඔය විදිහට අපිට H1 තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙහි සඳහන් වෙන්නේ H2. මෙහි සඳහන් වෙන්නේ H3. මේ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම this text මේ ටෙක්ස්ට් යන්න ඔබට පේනවා ඇති අන්ලයින් මෙන්න මෙතන තියෙන අන්ලයින් තෝරා ගැනීම සිදු කරලා තියෙනවා. ඒ වගේම blue griffin කියන ප්‍රදේශය ගත්තොත් එය බෝල්ඩ් කරලා තියෙනවා. අපිට බෝල්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන web authoring tool යන්න ඉට්ලික් කරලා තියෙනවා. අපිට ලේසියෙන්ම word අපේ තියෙන අනිත් packages වල වගේ මෘදුකාංග වල තියෙන වගේ ලේසියෙන්ම මේ menus භාවිත කරලා අපිට පුළුවන් මේ අපේ web පිටුව නිර්මාණය කරගන්න. ඒ වගේම මෙහි තිබෙන මේ සිංහල තමිල් කියන පේලි දෙක අපි ලේසියෙන් මෙන්න මෙතන තියෙන unique unordered list එකක්. ඒ වගේම මෙතන තියෙන ordered list එකක්. අපි ordered list කරොත් එහෙම සහ unordered list ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට ඒ වෙනස් කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ සාදාගත් පිටුව ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. මෙතන තියෙන මෙම icon එක භාවිතයෙන්. මේ පෙන්වන්නේ preview in browser. අපේ අතරික්සුවේ එහෙම නැත්නම් web browser එකක එය පෙන්වන්නේ කෙසේද කියලා අපිට බලා ගන්න පුළුවන්. එය අපි එබුවොත් මේ වගේ තිරයක් අපිට ලැබෙනවා. එහි අපිට පළවෙනි අවස්ථාවේදී අපේ වෙබ් බ්‍රවුසර් මොකක්ද යන්න තෝරා ගැනීම සිදු කළ යුතු වෙනවා. එහිදී මම මේ තෝරාගෙන තියෙනවා Chrome වෙබ් බ්‍රවුසර් එක. ඒ Chrome වෙබ් බ්‍රවුසර් එක තෝරාගෙන පළවෙනි වතාවට එහෙම තෝරගත්තා පස්සේ දිගටම අපිට ඒක තියාගෙන ඉන්න පුළුවන්. ඒකම අපි මෙතන press OK මේ OK මත එබුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ අපේ වෙබ් පිටුව වෙබ් බ්‍රවුසර් එක පෙන්වන ආකාරය මෙහි පෙන්වම් කරනවා. නැවතත් අපි මේ තිරයට ගියොත් මෙහි තව නොයෙකුත් අපේ තියෙනවා අනිත් HTML tags ඒකම CSS කේතයන් අපිට මේට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි තියෙනවා බටන් දෙකක්. මේ source යන එබුවොත් අපිට පුළුවන් මේ පරිගණකයේ මේ මෘදුකාංගය මගින් මෙන්න මේ කේතය තමයි සකස් කරලා තියෙන්නේ. මෙතන අනිත් බටන් එකෙන් අපිට පෙන්නනවා එයින් මොන වගේ දෙයක් දිස් වෙනවද කියලා. එහි ලියවිලා තියෙන්නේ what you see is what you get. යන්නේ මේ කෙටි වචනේ මේ යොදලා තියෙන්නේ. නැවතත් මේ source එකට ගියොත් මම එය විශාල කරලා බැලුවොත් අපිට මෙන්න මේ වගේ කේතයක් එහි අඩංගු වෙනවා. මෙහි තියෙන්නේ අපි වෙනද කරන වගේ අපි HTML පාඩමේදී සාකච්ඡා කළ පරිදි H1 අවසන් වුණා, H2 ආරම්භ වුණා, H2 අවසන් වුණා. නැවතත් H3 ආරම්භ වුණා, H3 අවසන් වුණා. මේ ආකාරයෙන් අපිට ලේසියෙන්ම මේ කේතයන් සකස් කරගන්න පුළුවන් මෙම මෘදුකාංගය යටතේ. ඒ වගේම ඒ කේතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මේ වගේ අපේ මෘදුකාංගයන් භාවිතයෙන් ඒ කියන්නේ මේ වගේ authoring tool භාවිතා කරලා අපිට පුළුවන් අපේ ලේසියෙන් වෙබ් අඩවියක් සකස් කරන්න. අපි මේ උදාහරණයේදී කේතය මේ විදිහට අපිට පෙන්වමු කරනවා HTML කේතය. අපි මේ
authoring tool එක භාවිතයෙන් අපිට පුළුවන් එතකොට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න, වෙබ් පිටු නිර්මාණය කරන්න ටිකක් පහසුවෙන් ඊට වඩා කේතයන් නැත්තම් සියලුම කේතයන් ලියනට වඩා මෙම authoring tool එකක් භාවිත කරන එක ටිකක් පහසු වෙනවා. ඔබ අපි ඉස්සෙල්ලා පෙන්වූ විදිහටම අතිරික්තව දානය කිරීමට අතිරික්තව ක්‍රියාත්මක කිරීමට අපිට පුළුවන් මේ icon එක භාවිත කරන්න. අපි බලමු ඊළඟ නිපුණතා මට්ටම. මෙහිදී අපි 10.7 PHP සහ MySQL භාවිත කොට ගතික වෙබ් පිටු dynamic web pages නිර්මාණය කරා. මේක තමයි අපේ ඊළඟ නිපුණතා මට්ටම වෙන්නේ. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා පාඩම ඔබට ලේසියෙන්ම භාවිත කරලා ප්‍රායෝගිකව ඔබට මේ භාවිත කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා අපි ඉක්මනින්ම වැඩි දෙනෙක් ඉල්ලපු මේ PHP පාඩම මේක තමයි ගොඩක් දෙනෙක් අපේ විමසීම යටතේ ඉල්ලීම් කරලා තිබුණේ. එම නිසා අපි මේ කොටස වැඩියෙන් කාලයක් ගනිමු සාකච්ඡා කරන්න. මෙහි ඉගෙනුම් පළ වෙන්නේ ගතික වෙබ් පිටු නිර්වචනය කරයි. ඒ කියන්නේ dynamic web pages කියන්නේ මොනවද? ඒ වගේම දත්ත ප්‍රභව නිර්මාණය කර දත්ත ඇතුළත් කරයි. MySQL වලට ඒ වගේම එහි සිට දත්ත සොරකීමට දත්ත ලබා ගැනීමට කේත නිර්මාණය කරයි. ඒ කියන්නේ MySQL database එක දත්ත ඇතුළත් කිරීමට ඒ වගේම අපව ලබා ගැනීමට අපි කේතයන් ලියන්න පුළුවන් වෙනවා. ඒ වගේම සරල වෙබ් පාදක තොරතුරු පද්ධතියක් සංවර්ධනය කරයි. අපිට පුළුවන් වෙනවා තොරතුරු පද්ධතියක් මෙමගින් නිර්මාණය කරන්න. මෙම පාඩම අවසන් වුණාම ඔබට ඒ හැකියාවන් ලැබෙනවා. අපි PHP හැඳින්වීම දිහා බලමු. PHP කියන්නේ මොකක්ද? Hypertext Preprocessor. ටිකක් PHP අකුරු CSS HTML වගේ නෙවෙයි පොඩි වෙනසක් මේ පෙන්වනවා. නමුත් මේක තමයි PHP කියලා කියන්නේ. මේ යෙදුම් සංවර්ධනය කිරීම සඳහා වෙබ් යෙදුම් සංවර්ධනය කිරීම සඳහා භාවිත කරන open source software එකක්. ඒ වගේම මේක server side software එකක්. server side scripting අපිට ලියන්න පුළුවන්. server side සහ client side කියලා වර්ග දෙකක් තියෙනවා. අපි තවදුරටත් පස්සේ ඒක සාකච්ඡා කරනවා. ඒකම මේක scripting language එකක්. අපි මේක ඉස්සෙල්ලා කතා කරා HTML කියන්නේ scripting language එකක්. ඔබට මතක ඇති මේ පාඩමේදී අපි සාකච්ඡා කරා මොකද්ද scripting language එකක් කියන්නේ? මේ භාෂාවකින් සාධන වැඩසටහනක් තනියම පරිගණකයේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඒකට තවත් මුදුකාංගයක් අවශ්‍ය වෙනවා ඒ ක්‍රියාත්මක වන්න. එනම් HTML වලදී අපිට අවශ්‍ය වුණා browser එකක්. web අතිරික්තයක් අපිට අවශ්‍ය වුණා. ඒ වගේම PHP ක්‍රියාත්මක වන්නත් අපිට අවශ්‍ය වෙනවා web browser එකක්. එහෙම නැත්නම් web අතිරික්තයක් අපිට අවශ්‍ය වෙනවා PHP ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව server එකක් අවශ්‍ය වෙනවා. server එකකින් තමයි web browser එක වෙත යොමු කරන්නේ. ඒ වගේම PHP Windows Linux Mac ඒ හැම මෙහෙයුම් පද්ධතියක් මතම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම Apache IIS වැනි servers මත මෙය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඒවට compatible වෙනවා. PHP ලිපිගොනු හැඳින්වීම. PHP ලිපිගොනු වල පාඨයක් HTML, CSS, JavaScript සහ PHP කේත ඇතුළත් වෙන්න පුළුවන්. PHP කේතය server එකක ක්‍රියාත්මක කරන අතර ඒ ප්‍රතිඵලය වෙබ් අතිරික්තවට යවනු ලබනවා. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මොකද්ද වෙන්නේ? PHP කේතය server එකකින් තමයි තේරුම් ගන්න. ඒ server එකකින් තේරුම් අරගෙන web browser එකට යොමු කරනවා. මේ හැම ලිපිගොනුවක්ම .php දිගුව එහෙම නැත්නම් extension එක යටතේ තැන්පත් කරන්න ඕන, සේව් කරන්න ඕන.
අපි කොහොමද PHP ස්ථාපනය කරන්නේ? එහෙම නැත්නම් ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඒ සඳහා Apache වැනි සර්වර් එකක් අපි ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඒ වගේම PHP අවශ්‍යයි. PHP ඉන්ස්ටෝල් කරන්න ඕනේ, ස්ථාපනය කරන්න ඕනේ. ඒ වගේම MySQL දත්ත සමුදායක් databases ස්ථාපනය කරන්න ඕන. databases management system එකක් අපි අපේ පරිගණකේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මේ කාර්යයන් තුනම සිදු කරන්න පුළුවන් මුදුකාංගයක් අපි ලබා ගන්න එක තමයි ලේසිම කාර්යය. මේ SWAMP WAMP කියන සේවාදායකයන් සර්වර්ස් වලින් අපිට පුළුවන් වෙනවා ඒ කාර්යයන් තුනම එකවර සිදු කරගන්න. ඒ කියන්නේ PHP සහ අපේ ඒ වගේම MySQL සහ මේ Apache server යන තුනම මෙන්න මේ SWAMP එහෙම නැත්නම් WAMP භාවිතයෙන් අපිට අපේ පරිගණකයට එකවර ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ සඳහා අපිට SWAMP යොදාගත්තොත් මෙහි දිස් වෙන ලින්ක් එක යටතේ අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නොමිලේ අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට සෙවුම් යන්ත්‍රයක SWAMP download SWAMP යයි සඳහන් කළ විට අපිට ලේසියෙන්ම SWAMP අපේ සර්වර් එක ඩවුන්ලෝඩ් කරගෙන පරිගණකයේ තැන්පත් කරගන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය ගත්තොත් මේ වගේ තිර ඔබට ලැබෙයි. එය ඉන්ස්ටෝල් කරද්දී මේ වගේ තිර ලැබෙයි. ඉන් අනතුරුව අපිට අවසානයේ මේ තියෙන්නේ SWAMP තිරයයි. මේ මගින් අපිට අපේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. අපි ඒකම PHP වල තියෙන මූලික රීතිත් දිහා බලලා මේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලමු. HTML ලේඛනයක ඕනම ස්ථානයක මේ PHP පිටපතක් තියන්න පුළුවන්. PHP කේතය අපිට ඕනම ස්ථානයක ලියන්න පුළුවන් HTML ගොනුවක. ඒ වගේම මේ PHP කේතය පටන් ගන්නෙ ඔබට පේනවා අර කුඩායි සලකුණ එක question ප්‍රශ්නාර්ථ සලකුණ ඒකම PHP එතනින් ආරම්භ කළා අවසන් වෙන්නේ ආයිත් ප්‍රශ්නාර්ථ සලකුණ සහ විශාලයි සලකුණ එක. ඒකම හැම පේලියකම PHP කේතයේ තියෙන හැම පේලියකම සෑම් පේලියකම සෙමිකෝලන් යොදන්න අවශ්‍යයි. ඒ සෙමිකෝලන් යොදන්න අමතක වුණොත් එය දෝෂයක් විදිහට ඔබේ වැඩසටහන ක්‍රියාත්මක නොවි දෝෂයක් පෙන්눔 කරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම සෑම් පේලියක් කෙලවරේම සෙමිකෝලන් ලියවීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ සියලුම keywords ඒ කියන්නේ if else while ඒ වගේ keywords ගත්තම ඒවා ඒ වගේම මේ ශ්‍රිත නාමයන් classes පන්ති ශ්‍රිත ඒ වගේම user define procedures වගේ ඒවා user define කරන යම්කිසි නම් මේ සියල්ලම case sensitive වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඉංග්‍රීසි ලොකු අකුරු කුඩා අකුරු කවලම් වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. case sensitive වෙන්නේ නැහැ. හැබැයි identifiers එමෙ තමයි විචල්‍යයන් වල නම් ඒවා case sensitive වෙනවා. ඒ කියන්නේ අපිට එය ඉංග්‍රීසි ලොකු අකුරින් ලිව්වොත් ඒ විදිහටම නැවත භාවිත කළ යුතුයි. අපි මේ පළවෙනි වැඩසටහන PHP කේතය මේ කේතය අපිට notepad එකක ක්‍රියාත්මක කරන්න පුළුවන් ලියන්න පුළුවන් එසේ ලියලා අපිට සේව් කරන්න පුළුවන් PHP ex 0.1 PHP කියලා. අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා බලමු. අපි කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කියලා බලමු. අපි මේ තිරය දිස් වෙන්නේ එම notepad මුදුකාංගයේ යටතේ ලියන ලද කේතය. SWAMP ක්‍රියාත්මක කළා රන් වෙලා තියෙනවා නම් දැනට ක්‍රියාත්මක වෙවි තියෙනවා ඔබේ පරිගණකයේ මෙන්න මෙවැනි තිරයක් ඔබේ පරිගණකයේ තිබෙනවා. මේ වැඩසටහන අපිට බලන්න පුළුවන්
අපිට පුළුවන් මේ Apache server එක ක්‍රියාත්මක වෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ මම මීට පෙර Apache server එක ආරම්භ කරලා තිබුණා. ඒක නිසා මෙතන තියෙන stop කියන බටන් එකයි. මම මේ මත ක්ලික් කරොත් එය නැවත Apache ක්‍රියාත්මක වීම නැවතිලා දැන් server ක්‍රියාත්මක වෙන්නේ නැහැ. start කියලා මෙතන සඳහන් වෙනවා. දැන් ආයිසරයක් මම මේ බටන් එක එබුවොත් නැවත Apache යන්න highlight වෙනවා. ඔබට දිස් වෙනවා ඒ background color එකක් එක්ක. ඒකම මේ ක්‍රියාත්මක කරන බව ඔබට පේනවා. මේ දැන් තියෙන stop කරන්න තමයි අපිට තියෙන ක්‍රියාව තියෙන්නේ. දැන් මේ අවස්ථාවේදී අපිට පුළුවන් මෙය run කරලා බලන්න browser එක. මේ තියෙන්නේ මේ browser එක run කරාම ලැබෙන ආකාරය. කොහොමද browser එක ලියන්න ඕනේ? http://localhost/ අපේ ගොනුවේ නම php example ex.1 php මේ ලෙස ලියලා enter අතර එබුවොත් අපි බලමු මේ ගොනුව save කරන්නේ කොහොමද කියලා. file save as මෙහිදී අපි save කළ යුත්තේ swamp කියන folder එකේ එයා හදලා දීලා තියෙනවා අපේ මේ ගොනු තැම්පත් කරන්න folder එකක් htdocs කියලා. එම ගොනු එකතු එහෙම නැත්නම් folder එක තමයි අපේ මේ php file save කළ යුත්තේ. එහෙම save කරොත් විතරයි අපිට මෙය ක්‍රියාත්මක කර හැකි වන්නේ. server එක දකින්නේ මේ ස්ථානයේ තියෙන ෆයිල් පමණයි. ඒ නිසා එම htdocs වලට එම folder එකට ගිහිල්ලා අපේ ගොනුවේ නම ලියන්න ඕන. අපේ ගොනුවේ නම වෙන්නේ php.example ex.1 dot අවසානයේ අපි කිව්ව විදිහටම php extension එක යොදන්න ඕන. php. ඒ වගේම save as type එක all files කරන්න ඕන. ඒ වගේම UTF-8 මෙතන තියෙනවා අපිට ඉන්න අනතුරුව save යොදන්න පුළුවන්. දැන් එම ගොනුව මීට ඉස්සෙල්ලා මගේ මේ ගොනු මේ ස්ථානයේ තිබෙන නිසා replace කරනවද කියලා අහනවා. මම yes කියනවා. right. දැන් අපේ මේ ගොනුව එම htdocs කියන folder එකේ තැන්පත් වෙලා තියෙනවා. දැන් මේ ක්‍රියාත්මක කරන විට php කොහෙද අපි තැන්පත් වෙලා තියෙන්නේ අපේ server එකේ Apache server එකේ htdocs කියන folder එකේ. එතකොට එය අපිට දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම ලිව්වොත් තමයි. http://localhost/php ex.1.php මෙහෙම ලිව්වොත් අපිට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙහෙම කේතේ අපි බැලුවොත් මොකද්ද මේ සඳහන් වෙන්නේ h1 මේ කොටස අඩංගු වෙන්නේ html ෆයිල් එකටයි. තාම PHP පටන් ගත්තේ නැහැ. PHP පටන් ගන්න මෙන්න මෙතන ඉඳලා. PHP කේතේ වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයයි. එතකොට මේ h1 එන්නේ HTML page එකෙන් තමයි h1 මේ HTML header 1 විදිහට අපි දකින්නේ. ඒ වගේම මේ අවසානයේ තියෙන මෙන්න මේ කොටසත් අපිට ලැබෙන්නේ HTML කේතයක් විදිහට. ඒ කියන්නේ h2 HTML header 2 යන මෙන්න මේ පේලියෙන් තමයි ඒ ලැබෙන්නේ. මේ වෙනකොට PHP ප්‍රදේශයේ අවසන්. එතකොට PHP යටතේ ක්‍රියාත්මක වෙන්නේ echo සමග තියෙන මේ ප්‍රකාශය. මොකද echo කියන්නේ මේ print කරන්න කියන එක තමයි මේ echo කියලා කියන්නේ. එහි මේ ප්‍රදේශයේ තියෙන කොටස අපිට මේ තිරය දකින්න පුළුවන් වෙනවා. මේ ප්‍රකාශය කෙලින්ම තිරය දිස් වෙනවා. එතකොට බොහොම කුඩා ප්‍රදේශයක මේ PHP එක පේලියයි තියෙන්නේ. මේ ක්‍රියාත්මක වෙන විට මේ මැද පේලිය ලැබෙනවා. එhmenan ඔබට පැහැදිලි ඇති PHP කේතයක් අඩංගු කරන්නේ කොහොමද කියලා. අපි මේ ආකාරයෙන් අපේ PHP කේතයක් swamp server යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ තිරයට ගිහලා අපේ swamp
සර්වර් එක යටතේ එහෙම නැත්නම් අපි කොහොමද PHP කේතයක් ක්‍රියාත්මක කරන්නේ මතකයි අපි ඉස්සෙල්ලත් සාකච්ඡා කරා. කොහෙද මේ ගුණය සේව් කළ යුත්තේ? ඒ වගේම SAMP යටතේ htdocs යටතේ අපි සේව් කළ යුතුයි. තැන්පත් කළ යුතුයි. ඉන්න අනතුරුව අපි බලමු දෙවෙනි උදාහරණය. මේ දෙවෙනි උදාහරණයේදී අපි මීට වඩා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරාට වඩා වැඩි PHP කේතයක් මෙහි අඩංගු කරලා තියෙනවා. අපි මෙයත් ක්‍රියාත්මක කරලා බලමු. මෙන්න මේ වගේ තිරයක් අපිට ලැබෙනවා. අපේ ප්‍රතිඵලය වන්නේ මෙන්න මේ පිටුවයි. මේ අඩංගු වෙන්නේ මොනවද කියලා බලමු. දැන් මීට ඉස්සෙල් උදාහරණය වගේදීම HTML header h1 තියෙනවා. ඒ වගේම HTML header h2 මෙහි අඩංගු වෙනවා. ඉන් මැද තියෙන කොටස ගත්තොත් echo පේලි 4ක් අඩංගු වෙනවා. echo යයි සඳහන් වුණු පේලි 4ක් මෙහි අඩංගු වෙනවා. ඒ හැම පේලියක්ම ඔබට තිරයේ දිස් වෙනවා බලන්න පුළුවන්. Hello ICT students. Hello ICT students. ඒකම ඊට යට පේලියේ this is from PHP code. මේක පේලි දෙකක තිබුණට ඔබට දකින්න ප්‍රතිඵලය ලෙස අපිට දකින්නේ එක පේලි එකයි. මෙන්න මේ මෙතන ඉඳලා අපිට දකින්නේ එම පේලියෙමයි අපිට ඒ ක්‍රියාත්මක වෙන්නේ. මොකද මේ එකෝ යන්න ඊළඟ ඒ පේලි වෙන් වෙන්නේ නැහැ. ඒ පේලියම ක්‍රියාත්මක වෙනවා. පේලි ඈත් වෙන්න නම් අපිට මේ br/ යොදන්න ඕනේ. ඒ br/ එදුවට පස්සේ ඔබට පේනවා ගුරු ගෙදර කියන ඊළඟ පේලිය දෙවෙනි පේලිය එක දිස් වෙනවා. ඒ වගේම මේ br/ කියන්නේ මොනවද? HTML කේතයක්. මේ HTML කේතය අපිට මේ echo යටතේ අන්තර්ගත කරන්න පුළුවන්. ඒ වගේම echo යටතේම h1 ආදේශ කරලා තියෙනවා. ඔබ ඒ නිසා education channel යන්න h1 යටතේ ඔබට දිස් වෙනවා බලා ගන්න පුළුවන්. මෙහි education channel h1 විශාලත්වයේ යටතේ header 1 විශාලත්වයේ යටතේ අපිට දකින්න පුළුවන්. මේ ආකාරයෙන් අපි බැලුවොත් අපේ PHP කේතයන් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. අපි බලමු ඊළඟට PHP identifiers එහෙම නැත්නම් හඳුනා ගැනීම සකස් කරන්නේ කොහොමද කියලා. PHP identifiers එහෙම නැත්නම් විචල්යක් හෝ මේ වැඩසටහනක් නිරූපණය කිරීමට මේ identifiers භාවිත කරනවා. ඒ identifiers අකුරකින් එහෙම නැත්නම් underscore අකුරකින් ආරම්භ කරන්න පුළුවන්. අකුරක් කියන්නේ ඉංග්‍රීසි අකුරකින් ඒක කුඩා අකුරක් එහෙම නැත්නම් විශාල අකුරක් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි අකුරකින් පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් යොදා ගන්න පුළුවන් එකම සිම්බල් එක වෙන්නේ underscore සිම්බල් එකයි. ඒ වගේම identifier එකක් සංඛ්‍යාවකින් ආරම්භ කරන්න බෑ. එය අර දෙකකින් විතරයි ආරම්භ කරන්න පුළුවන්. අකුරකින් එහෙම නැත්නම් underscore සිම්බල් එකකින්. ඒ වගේම identifier එහි අඩංගු වී හැක්කේ alphanumeric අපි ඉස්සර කියපු ප්‍රකාශයමයි alphanumeric characters සහ මේ underscore සලකුණ. ඒ කියන්නේ මේ බලන්න A to Z ඒකම simple අකුරු එක්ක A to Z බිංදුව ඉඳලා 9 දක්වා සහ මේ underscore character. මේ විදියට තමයි අපිට identifier එකක් PHP වල යොදා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉස්සෙල්ලා කියපු ප්‍රකාශයම තවත් සඳහන් වෙන්නේ. මෙහිදී භාවිත කරන්න කළ නොහැකි අකුරු මේ සඳහන් වෙනවා. සිම්බල් මේ සඳහන් වෙනවා. ඒ වගේම කේස් සෙන්සිටිව් වෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට නම් ටිකක් යොදාගත්තොත් $age මේ ඩොලර් යන්න අපි හැම විටම identifier එක ඉස්සරහා යොදා ගන්නවා සලකුණ variable එකක් අපි ලියනවා නම් මේ විදිහට ඩොලර් ලකුණත් එක්ක තමයි අපි ලියන්න වෙන්නේ අපේ variable එකේ නාමයන්.
විචල්්‍ය නාමයන් ලියන්න ඕන ඒ ආකාරයෙන්. එහිදී age යන්නේ ඒ කැපිටල් අකුරු යොදලා තියෙනවා. ඒ වගේම සියලුම අකුරු කැපිටල් කරලා තියෙනවා. දැන් මේවා ගත්තම එකම නමක් නෙවෙයි. අපිට මේ එක නමක් වගේ පෙනුනට මේවා විවිධ විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ identifiers වලදී. ඒ කියන්නේ PHP වල identifiers වලදී මේ විවිධ නාම විදියට තමයි සලකන්නේ. ඒ වගේම මේ identifiers අපි යොදා ගන්න විට අපිට අපේ ගැටලුවට අපි යොදා ගන්න variable එකක් එහෙම නැත්නම් ඒ විචල්්‍යයේ තේරුම එන විදියට අපි නම් යොදා ගන්න ඕන නම් වඩා පහසු වෙනවා අපිට තේරුම් ගන්න වැඩසටහන. දැන් අපි නිවැරදි identifiers කීපයක් සඳහා උදාහරණ මේ පෙන්වු කරනවා. $sum, $grade, $total මේවා ගැටලුවක් නෑ. මේවා නිවැරදි identifiers වෙනවා. වැරදි identifiers ගත්තොත් මේ $gross amount මෙහි වැරද්ද මොකද්ද? මෙහි ඉංග්‍රීසි අකුරින් පටන් ගන්නවා. හැබැයි වචන දෙකක් යොදාගෙන තියෙනවා. මැද ස්පේස් එකක් යොදාගෙන තියෙනවා. හිස් තැනක්. ඒක හිස් තැන අපිට යොදා ගන්න බෑ. එවැනි අකුරක් අපිට යොදන්න බෑ. ඒ නිසා ඒ නාමය වැරදි වෙනවා. මෙතන 9 ඉලක්කමෙන් අපිට පටන් ගන්න බෑ. 9 යොදා ගන්න පුළුවන්. හැබැයි ආරම්භයට යොදා ගන්න බෑ. ඒක නිසා මෙතනත් වැරදි අකුරක් වෙනවා. අපි බලමු. තුන්වෙනි උදාහරණයේදී අපි මේ විචල්්‍යයක් භාවිත කරන හැටි පැහැදිලි කරනවා. මෙම වැඩසටහනත් අපි ක්‍රියාත්මක කරලා බලමු. මේ වැඩසටහන අපි අපේ බ්‍රවුසර් එකේ ක්‍රියාත්මක කළ විට මගේ ගොනුවේ නම PHP EX.3 යන්න සඳහන් කළ විට අපිට පෙන්වන්න කරනවා ගුරු ගෙදර program there are 17 A-level subjects. බලන්න මේ 17 කියන එක variable එකක් විචල්යක් විදිහට තමයි අද දක්වලා තියෙන්නේ. number of subject කියන විචල්ය 17යි කියලා යොදාගෙන තියෙනවා. එය අපි යොදාගෙන තියෙනවා මේ එකෝපෙලියෙන් මැද. මේ ප්‍රදේශයේ තියෙන ටික කෙලිම තිරේ දිස් වෙනවා. මේ ඩොට් එකක් මගින් ඩොට් දෙකක් මෙහි තියෙනවා. මේ මගින් අපිට පුළුවන් එකතු කිරීමක් කරන්න. මේ ප්‍රකාශයේ තියෙන කොටස් එකතු කිරීමක් සිදු වෙනවා. ඊට පස්ව මැද තියෙන්නේ number of subject යන අපි variable එකේ නාමය මෙහි තියෙන අගය තමයි දැන් තිරේ දිස් වෙන්නේ. ඒ number of subject කියන වචනේ දිස් වෙන්නේ නැහැ. එහි අගය තමයි දිස් වෙන්නේ. ඒ විචල්්‍යය ඇති අගය. ඉන්න අනතුරුව A-level subject යන ප්‍රකාශය නැවතත් දිස් වෙනවා. මින් අනතුරුව අපේ PHP කේතය අවසන් වෙනවා. මේ ආකාරයෙන් අපිට පුළුවන් වෙනවා PHP කේතයක් අපිට යොදා ගන්න. ඒකම මට මීට පෙර සඳහන් කරන්න බැරි වුණා එක දෙයක්. අපේ මේ SWAMP සර්වර් එකෙහි අපේ මේ Apache සර්වර් එක ක්‍රියාත්මක වෙලා දැන් තියෙනවා. දැන් ටිකකට මම ඒක නවත්තන්න. ඒ නැවතුවොත් අපිට මේක ක්‍රියාත්මක කළ හැකි වෙනවද? අපි බලමු නැවතත් PHP example 3 යන්න ක්‍රියාත්මක වෙනවද? ඒක ක්‍රියාත්මක කරන්න ගිය විට අපිට ලැබෙනවා මේ වගේ you are not connected කියලා තිරයක් තමයි අපිට ලැබෙන්නේ. එහෙමනම් ඔබට මෙවැනි දෝෂයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම කළ යුත්තේ SAM සර්වර් එකෙහි Apache සර්වර් එක ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ start යන්න එබිය යුතුයි. ඉන්න අනතුරුව අපි නැවතත් මේ ක්‍රියාත්මක කරලා බැලුවොත් දැන් මම ක්‍රියාත්මක කළා මේ start එබුවට පස්සේ ඔබට පේනවා මේ highlight කරලා තියෙනවා Apache server ක්‍රියාත්මක බව පැහැදිලි. දැන් අපි මේක නැවතත් ක්‍රියාත්මක කරන්න බැලුවොත් මම මෙතනට ගිහලා enter යතුර ඔබනවා. දැන් එය නැවත ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයෙන් අපිට ඉතිරි වැඩසටහන් අපි බලන්න පුළුවන්. අපි බලමු ඊළඟ වැඩසටහන කොහොමද අඩංගු වෙන්නේ මොනවද?
අපි මෙහි තියෙන්නේ කමෙන්ට් එකක් යොදන්නේ කොහොමද? මේ වැඩසටහනේදී කමෙන්ට් එකක් යොදන ආකාරය පැහැදිලි කරන්නේ. අපිට පේනවා ඇති සිංගල් ලයින් කමෙන්ට් එකක් යොදන ආකාරය. ඒකට අපි යොදාගන්නේ ස්ලෑෂ් දෙකක්. ඒ වගේම ඒ කාර්යයම ඉටු කරන්න පුළුවන් හැෂ් ලකුණෙත්. ඉන්න අනතුරුව පේලි කීපයක කමෙන්ට් එකක් යොදන්නේ කොහොමද? පේලි කීපයක කමෙන්ට් එකක් යොදනවා නම් ස්ලෑෂ් ස්ටාර් ඒ වගේම ස්ටාර් ස්ලෑෂ් වලින් ඒ අවසන් වෙන්නේ. ඒ ප්‍රදේශය තුල තියෙන දෙයක් පරිගණකය ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ සර්වර් එක හඳුනා ගන්නෑ එය ක්‍රියාත්මක කරන කේතයක් විදියට. ඒ කේතය අපි දකින්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තරයක් සඳහන් වෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක අපිට පස්සේ හඳුනා ගන්න තමයි මේ වගේ කේතයක් අපි යොදාගන්නේ කමෙන්ට් එකක් යොදා ගන්න. ඉන්න අනතුරු නැවතත් ස්ලෑෂ් middle of a code line ඒ කියන්නේ ඊට යටපේලියේ තියෙන තව විශේෂ අවස්ථාවක්. ඒ විස්තර කරලා තියෙන්නේ. එහි අපිට දකින්න පුළුවන් සමීකරණයක්. මොකද්ද? ඩොලර් එක මේ තියෙන වේරියබල් එක සමාන කරනවා 10ට 10 ඊට පස්සේ තියෙන්නේ ආයිත් ඔය කමෙන්ට් එකක් තමයි යොදලා තියෙන්නේ. එතකොට මේ කමෙන්ට් එක තියෙන්නේ මේ සමීකරණේ මැද. ඊට පස්සේ තමයි එකතු කිරීම 5 තියෙන්නේ. ඉතින් අනතුරුව ඒ x කියන විචල්‍යය $x කියන විචල්‍යය අපි තිරේ දිස් කිරීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපි බලමු මේ වැඩසටහනත් ක්‍රියාත්මක කරලා බලමු. මේ SWAMP සර්වර් එක යටතේ ක්‍රියාත්මක කරලා බලමු. අපේ බ්‍රවුසර් එකේ දිස් වෙන්න සලස්වමු. මොකද්ද? අපේ 4 වෙනි ප්‍රෝග්‍රෑම් එක. මම මේ 4යි සඳහන් කරත් අපිට පේනවා $x සමානයි 15යි සඳහන් වෙනවා. අපි නැවතත් ඒ බැලුවොත් අපිට පේනවා මේ $x කියන එක සමාන කරලා තියෙන්නේ 10ට සහ එකතු කිරීම 5. මෙන්න මේ ප්‍රදේශයේ තියෙන එකතු කිරීම 30 කියන එක මේ කොටස අපි දකින්නේ කමෙන්ට් එකක් විදියට. මොකද /* ඒ වගේම * ඒ කියන්නේ නැවතත් රිමාර්ක් එකක් එහෙම නැත්නම් කමෙන්ට් එකක් විදියට තමයි මේ ප්‍රදේශයේ සඳහන් වෙන්නේ. හැබැයි තියෙන්නේ මේ සමීකරණයක් මැද. කොහොමුණත් එයා හඳුනාගන්නේ මෙන්න මේ 10 සහ එකතු කිරීම 5 පමණයි $x වලට. ඒ නිසා $x වලට ලැබෙන්නේ 15 කියන අගයයි. ඒකම මේ එකෝ පේලියේ ඔබ අලුත් දෙයක් තව දකිනවා. මේ $x කියන එක මගින් තමයි මේ 15 දිස් වෙන්නේ. ඊට ඉදිරියෙන් මේ ඉනර්ට්ස් කමා යටතේ තියෙන $x සමානයි කියන ප්‍රකාශය කෙලින්ම තිරේ දිස් වෙනවා. ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. ඔබට යම්කිසි දෙයක් ඒ විදිහට ලියන්න අවශ්‍ය නම් මේ විදිහට කෝඩ්ස් යොදා සිංගල් කෝඩ්ස් යොදා අපිට ලියන්න පුළුවන්. මෙහෙම ලියලා තමයි අපේ අගය යොදා ගන්න විචල්‍ය ඉදිරිපත් කළ යුත්තේ. අපි මේ ආකාරයෙන් ඊළඟ වැඩසටහනට යොමු වෙන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ දත්ත වර්ග පිළිබඳව. දත්ත වර්ග මේ විදිහට PHP භාෂාවේ තියෙනවා 5ක්. මොනවද? string, integer, float, එහෙම නැත්නම් floating point numbers, එහෙම නැත්නම් වෙනත් භාෂාවල අපි යොදා ගන්නවා double කියලා. ඉන් අනතුරුව boolean ඒකම array. මේ වර්ග 5, දත්ත වර්ග 5 අපිට PHP වල යොදා ගන්න පුළුවන්. අපි බලමු මේ උදාහරණයේදී මේ string කියන දත්ත වර්ගය යොදා ගන්න ආකාරය මේ උදාහරණය මගින් පෙන්වන්න කරනවා. අපි මේ වැඩසටහනත් ක්‍රියාත්මක කරලා බලමු කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. PHP example 0.5 කියන අපේ මේ ප්‍රෝග්‍රෑම් එක
අපි බ්‍රවුසර් එකේ ක්‍රියාත්මක කළ විට අපිට බලන්න පුළුවන් මම මෙතන 0.5 ආදේශ කරන්න. අපි දකිනවා මේ වගේ ප්‍රතිඵලයක්. කියන්නේ අපේ වෙබ් බ්‍රවුසර් එකේ දිස් වෙන්නේ ICT student, GCE A level. කොහොමද එය එන්නේ? අපේ විචාර දෙකක් තියෙනවා $x $y. $x සමාන කරලා තියෙනවා ICT student යන්නත්. $y සමාන කරලා තියෙනවා GCE A level යන්නත්. දැන් මේ පේලිය ඉස්සෙල්ලාම තියෙන පේලිය අපිට ලැබුණේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ ප්‍රකාශයෙන්. එකෝ $x ඊට පස්සේ කමාවක් දිස් වෙන්න කියලා තියෙනවා. ඉන්න අනතුරුව $y. කමාව මැද කමාව ලැබුණේ මෙන්න මේ ප්‍රකාශය නිසා. ඊට පස්සේ $y ආදේශ කරලා තියෙනවා. ඉන් යටපේලියේ එකෝ br. මේ br නිසා තමයි යටපේලියට ආවේ. number words තියෙන්නේ මේ මොකද x වල $x කියන එකේ words කීයක් තියෙනවද? ICT students වචන දෙකයි තියෙන්නේ. බලන්න number of words සමානයි 2යි කියලා පෙන්වන්න කරනවා. කොහොමද එතකොට අපිට මේ ලැබුණේ? මේක ඇවිල්ලා PHP වල තියෙන ෆන්ක්ෂන් එකක් string underscore word underscore count. මේක යටතේ අපිට ඕනම ප්‍රකාශයක් අපිට දෙන්න පුළුවන්. එක්ක variable එකක් එහෙම නැත්නම් යම්කිසි text එකක් අපිට මේ සඳහන් string අගයක් අපිට යොදන්න පුළුවන්. ඒ අගය ඇති වචන සංඛ්‍යාව යා count කරලා මෙහි පෙන්වුම් කරනවා. නැවතත් br/ මගින් ඊළඟ පේලියට යාම සිදු වෙනවා. දැන් ඊළඟ පේලියම තියෙන්නේ අපි දිස් වෙනවා $x. ඒ කියන්නේ ICT student. ඊට පස්සේ br/ මගින් $y. ඒ කියන්නේ y වල තියෙන්නේ මොකද්ද? ඊළඟ පේලියට ගිහිල්ලා GCE A level යන්න දිස් වෙනවා. ඉන්න අනතුරුව මේ කුඩා ඉරි දෙකක් එක්ක length of $y. මේ y කියන variable එකේ දිග කොච්චරද? අකුරු කීයක් තියෙනවද? y කියන variable එකේ 1 2 3 4යි මේ විදිහට අපි ගණන් කරොත් අකුරු කීයක් තියෙනවද? අකුරු 12ක් තියෙනවා. මේ හැම තිතත් එක්කම මේ මැද ස්පේස් ඔක්කොම ටික බැලුවම අකුරු 12ක් මේ සඳහන් වෙනවා. එය අපිට ලබා දෙනවා මොන ෆන්ක්ෂන් එකෙන්ද? string length $y. මේ string length මගින් අපිට ලබා ගන්න පුළුවන් මෙම y කියන string එකේ තියෙන අකුරු සංඛ්‍යාව. ඒකම ඊළඟ පේලියේදී අපිට බලන්න පුළුවන් br/ මගින් ඊළඟ පේලියට යනවා. string මොකද්ද මෙතන තියෙන්නේ? rev. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ ප්‍රතිඵලය දිහා බැලුවම? ඒ සඳහන් වෙන්නේ string reverse. string reverse යයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අර ICT student කියන එක අනිත් පැත්තට යෙදিলা තියෙනවා. ඒකම z කියලා අලුතෙන් variable x ඇවිල්ලා තියෙනවා. ඒ විචාරලේ තියෙන මොනවද? O-level student sit for GCE O-level examination. බලන්න මෙහි මේ ප්‍රකාශය පෙන්වුම් කරනවා මෙතන. O-level student sit for GCE O-level examination. හැබැයි යටපේලියේ A-level student sit for GCE A-level examination එක සඳහන් වෙනවා. ඒ ලබාගත්තේ කොහොමද? මේ ෆන්ක්ෂන් එක තමයි මම පැහැදිලි කරන්න යන්නේ. string replace. string replace මේ හැම O level කියන එකක්ම ප්‍රකාශයක්ම A level යන්නෙන් replace කරන්න කියලා කියනවා. කොහෙද? මේ z කියන variable. ඒ z කියන විචල්ලයේ තියෙන සෑම O level යන වචනයක්ම
ALOL යන්නෙන් රිප්ලේස් කරන්න. ඒක තමයි මේ සිදු කරලා තියෙන්නේ. ඒක ඉන්න අනතුරුව එය print කරනවා. මේ තිරය දිස් වෙනවා. මේ තමයි මේ වැඩසටහනේ ප්‍රතිඵලය වන්නේ. මේ වැඩසටහන ක්‍රියාත්මක කළ විට. දැන් ඔබට පැහැදිලි ඇති string variable එකක් කොහොමද string variable සහ string functions යොදාගන්නේ කොහොමද කියලා ඔබට පැහැදිලි ඇති. මේ වගේ අපිට තවත් උදාහරණ තියෙනවා. අපි ඒ උදාහරණය බැලුවොත් එහිදී ඉන්ද්‍රිජ වර්ගයේ අපි විචල්යන් භාවිත කරන්නේ කොහොමද කියලා විස්තර කරනවා. අපි මේ වැඩසටහනත් ක්‍රියාත්මක කරන හැටි බලමු. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන විට අපි 6 වෙනි වැඩසටහන මේ ප්‍රතිඵලය වෙන්නේ int echo මගින් ඒකම var dump යන්නෙන් තමයි මේ ප්‍රතිඵලය ලැබුණේ. ඒකම echo යන්නෙන් ඊළඟ පීරියට යනවා. අපි පළවෙනිම A කියන විචල්‍යයේ තියෙන අගය 1234 යන්න මෙහි දිස් වෙනවා. ඒ int වර්ගයේ ඉන්ද්‍රිජ වර්ගයේ අගයක්. ඊළඟ එක ඍණ සංඛ්‍යාවක්. ඒකත් int වර්ග එකක්. ඒ ඍණ සංඛ්‍යාව බව පෙන්වමින් එය දිස් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මෙම අගය ගත්තොත් octal number එකක්. මේ විදියට යෙදුවොත් අපිට ලැබෙන්නේ octal number එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් මේ අගය 64, ඒ කියන්නේ ඉස්සලම දෙන එක ඒවා, ඊට පස්සේ 8 ඒවා, ඉන්න අනතුරුව 64 ඒවා. 64 ඒවා එකයි, 8 ඒවා එකයි, එක ඒවා 3යි. මේ ටික එකතු කරාම අපිට ලැබෙනවා 75යි කියලා. අපි මේකට දෙකක් කියලා යෙදුවොත් අපි බලමු. දෙකක් යෙදුවොත් අපිට අපි මේ ෆයිල් එක සේව් කරන්න ඕනේ. සේව් කරා. දැන් නැවතත් අපි වෙනස් කරලා බලමු. තව 8ක් මේකට එකතු වෙන්න ඕන. 75යි 8යි 83ක් වුණා. එහෙමනම් මේ තියෙන හෙක්සඩෙසිමල් නෙවෙයි ඔක්ටල් නම්බර් එකක් මේ තියෙන්නේ. 8 පාදයේ සංඛ්‍යාවක් මේ විදිහට ලියන්න පුළුවන්. මෙහි තියෙන්නේ හෙක්සඩෙසිමල් නම්බර් එකක්. D වල තියෙන්නේ. එතකොට D වල තියෙන්නේ 1යි A කියන්නේ මෙහි එකේ ස්ථානයේ තියෙන 10ක්, එක 16 ස්ථානයේ එකක් තියෙනවා. ඒතර 16යි 10යි 26ක් වුණා. අපි මේක B කරොත් මොකක් වෙයිද? B යෙදුවොත් අපිට බලන්න පුළුවන් මේ ක්‍රියාත්මක කර විට අපි enter යතට යබුවොත් මෙහි 27ක් වුණා. මේ විදිහට D variable එකේ අගය මේ තියෙන්නේ අවසන් වශයෙන් E කියන variable එකේ තියෙන්නේ ද්විමේය සංඛ්‍යාවක්, binary number එකක්. ඒ සංඛ්‍යාව ගත්තොත් 255ක්, එකේ 8කින් අපිට ලැබෙන්නේ 255 අගය. මේ විදිහට අපිට integer variable යොදා ගන්න පුළුවන් අපි වැඩසටහන් වල. ඒ එක්කම අපි මිඩි ඉස්සෙල්ලා බැලුවා string variable. දැන් අපි මේ යොදලා තියෙන්නේ integer variable. අපි තවත් වර්ග 5ක් ගැන සඳහන් වුණා. ඒවා අපි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කරමු. අපි මේ වැඩසටහනේදී අපි PHP ආරම්භ කරනු ලැබුවා. PHP වැඩසටහන කොහොමද අපේ ගුණයක් සකස් කරන්නේ? ඒ ගුණයක් යොදාගෙන අපේ වෙබ් අඩවියක පිටුවක් සකස් කරන්නේ කොහොමද කියා අපි බැලුවා. හැබැයි අපි තාම මේ ගුණයක කොහොමද server side කියන එක අපි දැක්කේ නෑ. අපි ඉදිරියේදී ඊළඟ වැඩසටහනවලදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපේ ඉදිරි පාඩම් වලදී අපි බලමු ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඉතින් දුවේ පුතේ අපි ඊළඟ වැඩසටහනින් හමු වෙනතුරු අපි මේ වැඩසටහන නවත්තමු. නැවතත් අපි ඊළඟ වැඩසටහනේදී ඔබ හා සමග සම්බන්ධ වෙනවා. එහෙනම් ආයිබෝවන්.